විදුලි ගාස්තු වැඩි කිරීම රජය විසින්ගත් අසීරු තීන්දුවක් වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා පවසනවා. නමුත් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය ආයතන පාඩු ලබමින් පවත්වාගෙන යාමේ දේශපාලන ව්‍යාපෘතිවල නිරත වීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූයේ විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳවයි. ගාස්තු සම්බන්ධයෙන් අඩු ආදායම් ලාභීන්ට හෝ සහනයක් ලබා දිය නොහැකි දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. දෙන්න බෑ කියන්නේ දෙනවා. ඒවා සීමා විය යුතුයි. ඒකයි. සෑමදේ නිකන් දෙනවා නම් බොහොම හොඳයි. පුළුවන් නම් දෙන්න. හැබැයි කරුවර ගෙවන්න එපා. හැම එකම සහන ආධාර නිකන් කණ්ඩ බොණ්ඩ දීලා නිකන් දීලා හාල් සේරුව 725ට දෙනවා එකවම දෙකක් දෙනවා එකවම ආණ්ඩු කරලපු යුගයක් මේ රටේ තිබුණා. ඒක තමයි මේ රටේ වෙච්ච විනාශය. මොකද හැමදේම නිකන් දෙනකම් බලන්න හිටිය හැමදේම සහනයක් දාලා. ඉතින් මේ පාඩු ලබ තමන්ගේ මේ දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙනියනවා. ඕක තමයි මේ රටට උනේ මෙතෙක්. මේක අමාරු දෙයක්. අමාරු තීන්දුවක්. රජයක් විසින් ගන්න අපහසුම තීන්දුවක්. හැබැයි නිවැරදි තීන්දුවක් මේ මොහොතේ හරි නොගත්තොත් ඉදිරියට වෙන්නේ එකයි රටේ ජනතාවට ඔය කියන විදිහේ සහන කියන තැනට ගිහිල්ලා මේ රට සම්පූර්ණයෙන්ම අගාධයටපත් වෙනවා. කුඩා කර්මාන්ත හිමියන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් පාඩු ලැබුවහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. මේකෙන් අතුරු ඵල එන්න පුළුවන්. නමුත් ඒ සියලු දේවල් යම්කිසි තක්සේරුවට අරගෙන තමයි තීන්දුව අරන් තියෙන්නේ. මේ තීන්දුව සංශෝධනයක් කරන්නට හැකියාවක් තියෙනවා නම් නොදන්න පැත්තේ තියෙන්නට පුළුවන් මේක ක්‍රියාත්මක වෙනකොට. එවැනි ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. නැවත හිතා බලන්න නැතර කටයුතු කරන්න අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල්දී රජය මේ කැත්තට පොල්ල වගේ ඉන්න සූදානම් නැහැ. එවැනි ප්‍රශ්නයක් ඇති වුණොත් මේ සම්බන්ධව අපේ අවධානය යොමු වෙනවා. ඔය හැම ප්‍රශ්නයකදීම පසුබිමක් තියෙන්න ඕනේ. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී දේශපාලන පක්ෂ ගණනාවක් විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ චෝදනා කළේ මහජන උපයෝගිතා කොමිසම දේශපාලනීකරණයට ලක් වී ඇති බවයි. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවට කිව්වා කලබල වෙන්න එපා. අපි මේ ගණන් හැදිල්ල හරිද වැරදිද කියලා හොයලා බලනවා කියලා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රායෝගිකව වැදගත් නොවන ආකාරයේ වෙනස් කිරීම් කීපයක් සහිතව ආණ්ඩුවේ යෝජනා අනුමත කළා. මම කියනවා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියන්නේ පට්ට බොරුවක්. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමාජිකයෝ දේශපාලනික පත්වීම් ලැබු පුද්ගලයෝ. ආණ්ඩුවේ ගණන් හැදීම හරි වෙන්නේ කොහොමද කියලා හේතු ජනතාවට කියලා නෑ මහජන උපයෝගීතා කොමිෂන් සභාව. ණය ගනිද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ආණ්ඩුවට ඉදිරිපත් කරපු කොණ්ඩේ සිටු කිරීමක් කියලාත් අපි දකිනවා. නොරොච්චෝලේ බලාගාරයේ ගැනීම සඳහා හැදීම සඳහා ගත්තු ණයවලට පොලී ගෙවන්න ඕන. හැබැයි විදුලි බල නිපදවන්නේ නැහැ. එතකොට ඒ බර පැටවෙන්නේ ජනතාව මතට. ඒ බරත් තමයි මේ විදුලි බල මණ්ඩලයේ මේ තියෙන පාඩු වලට එකතු වෙලා තියෙන්නේ. ඊටාම පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයාට වැඩි බරක් දරන තාලට මිල වැඩි කරමින් යන ආණ්ඩුව නාස්තිකාර ලෙස විදුලිය පාවිච්චි කරන අයට සහනයක් ලබා දීලා තියෙනවා. ආසයි දැනගන්න මේ මහජන උපයෝගිතා කොමිසමට මේ විදිහට විදුලි බිල වැඩි කරන්න කියලා මේ අදහස් දුන්න ජනතාව කවුද කියලා. ආණ්ඩුව අපිට කිව්වා අවුරුදු කන්න කියලා. දැන් අලුත් අවුරුද්ද ආරම්භ කරලා තියෙනවා අහස්කුරු සංදර්ශනයකින් විදුලි බිල හසට යනවා. ආණ්ඩුවේ උත්සවය දැන් පටන් ගන්න තියෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විහිළුව තමයි මේ පේන්නේ. 160කින් පමණ විදුලි බිල් වැඩි වෙනවා. දැනුත් ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයකයි මේවා තියෙන්නේ. ආපහු කුප්පි ලාම්පු පාවිච්චි කරන ප්‍රවණතාවයක් ආරම්භ කරන්න වෙයි. මේ විදුලි බිල් වැඩි කිරීමෙත් වැඩියෙන් පහර වදින්නේ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන මහ ජනතාවට. ජනතාවාදී තීරණ නෙවෙයි මේවා. හේතු කාරණා දීලා රජයට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බෑ. නිසි පියවර ගන්න බැර නම් සුබ සාධනයට අනුකූලව ජනතාවගේ පැවැත්ම තහවුරු කරන්න බැරි නම් එවනම් ඒ රජයේ දෙන උත්තර වලින් අපිට වැඩක් නෑ. එවනම් ඒ රජය අසාර්ථකයි. විදුලි බිල ඉහළ යාමේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 80%ක් නියෝජනය කරන පහළ මධ්‍යම පන්තියට බව විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා පැවසුවේ නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත විදුලි බිල 68%කින් පමණ ඉහළ යන බවයි. නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නේ ඊයේ දිනේදී. නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව මාසකට ඒකක 30ක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයෙකුගේ විදුලි බිල 52%කින් ඉහළ යනු ඇති. ඒ අනුව මෙතෙක් රුපියල් 142.50ක් වූ විදුලි බිල නව ගාස්තු ක්‍රමය යටතේ රුපියල් 217.50 දක්වා ඉහළ යනවා. එහි වැඩිවීම රුපියල් 75ක්. විදුලි බිල වැඩිවීමට අනුව මාසකට ඒකක 60ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිලද 147කින් ඉහළ යනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 371.85ක් වූ ඒකක 60ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල රුපියල් 546 දක්වා ඉහළ යනු ඇති. නිවසක විදුලි බුබුලු 4ක් රූපවාහිනියක් සහ විදුලි ස්ට්‍රික්කයක් පමණක් භාවිත කරන්නේ නම් එම නිවසට මාසකට වැයවන්නේ විදුලි ඒකක 60ක් පමණ. ඊ අනුව එවැනි නිවසක විදුලි බිල රුපියල් 174.15කින් ඉහළ යනවා.
මිල වැඩිවීම අනුව විදුලි ඒකක 90ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල වැඩිවන්නේ 59%කින්. ඒ අනුව එවැනි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් රුපියල් 728.40ක් වූ විදුලි බිල රුපියල් 1161ක් දක්වා ඉහළ යනවා. නිවසේ විදුලි බුබුලු 4ක්, රූපවාහිනියක්, ශීතකරණයක් සහ විදුලි ස්ට්‍රික්කයක් භාවිත කරන්නේ නම් ආසන්න වශයෙන් ඒකක 90ක් පමණ වැය වෙනවා. ඒ අනුව ඒකක 90ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල රුපියල් 432.60කින් ඉහළ යනවා. විදුලි බිල වැඩිවීම අනුව ඒකක 120ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල වැඩිවන්නේ 54%කින්. ඒ අනුව එවැනි පාරිභෝගිකයෙකුගේ රුපියල් 1835.40ක් වන විදුලි බිල රුපියල් 2835 දක්වා ඉහළ යනවා. නිවසේ විදුලි බුබුලු 4ක්, රූපවාහිනියක්, ශීතකරණයක්, විදුලි ස්ට්‍රික්කයක් සහ විදුලි උදුනක් හෝ විදුලි පංකාවක් භාවිත කරන්නේ නම් සාමාන්‍යයෙන් මාසකට විදුලි ඒකක 120ක් පමණ වැය වෙනවා. ඒ අනුව එවැනි පාරිභෝගිකයෙකුගේ විදුලි බිල රුපියල් 10කින් පමණ ඉහළ යනවා. සියලුම ගෘහස්ත පාරිභෝගිකයන්ගේ විදුලි බිල 68%කින් පමණ වැඩි වෙනවා. සල්ලි තියෙන සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චි කරන ධනවතුන්ගේ විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ 20%කින් විතර. නව විදුලි බිලට අනුව ඒකක 160ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල රුපියල් 2500කින් පමණ සහ ඒකක 200ක් භාවිත කරන්නෙකුගේ විදුලි බිල රුපියල් 2700කින් පමණ ඉහළ යනවා. විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ විදුලි බිල අඩු කරගත හැකි කෙසේද? ජලය රත් කිරීම සඳහා විදුලිය පාවිච්චි කිරීම ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. විදුලි බල්බ ගත්තොත් පැය 4කට වැඩිය දැල් වෙන යම්කිසි සූත්‍රිකා පහනක් තියෙනවා නම් කරුණාකරලා ඒක CFL පහනකට මාරු කරන්න. සීලිං විදුලි පංකා තියෙනවා නම් මුළු මාසයක් ඇතුළත පැය භාගික කාලයක් ඔෆ් කරලා තියන්න පුළුවන් නම් අපිට එක යුනිට් එකක් ඉතුරු කරගන්න පුළුවන් ඒකෙන් පමණක්. මේ කරුණු පිළිපදින්න පුළුවන් නම් විදුලි බිලේ අඩුවීම નિરાයාසයෙන්ම එතෙන්දී පෙන්눔 කරනවා විදුලි පරිභෝජනයේ අඩුවීම තුලින්. දොඩම් ගස්ලන්ත කහටගහ මිනිරන් පතලේ සේවකින් එම පතල තුල ගෙන යන උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. වැටුප් වැඩි කර ගැනීම, රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම උපවාසය ගෙන යනවා. මේ අනුව මිනිරන් පතලේ මිනිරන් ගැටලුව විසඳීම සඳහා අද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළා. දවසේ පුවත දොඩම් ගස්ලන්ත කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ සේවකින් සිය වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ පෙරවරු 7ට පමණ. ඒ සඳහා සේවකින් 70 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. ඊයේ දිනේ සේවයට වාර්තා නොකළ තවත් පතල්කම්කරුවන් පිරිසක් අද සේවයට වාර්තා කළා. නමුත් ඔවුන්ට වැඩබිමට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. අද සේවයට වාර්තා කරලා පස්සේ සේවයට වාර්තා කරපු විදිහට අස්සල්ලේ කෙනෙක් ගත්තා. ගේට්ටුවේ උඩ හරි ලියන්න දෙන්නේ නැහැ. එහෙලින් මොකක් හරි නියෝගයක් අපිට දෙන්නෙත් නැහැ. මාධ්‍යයක් කාට මාත් ඇතුළට යන්න දෙන්නෙත් නැහැ. අපි දැන් එළියටලා ඉන්නවා. දැන් බත් පැකට් එක ගෙදරට යන්න වෙලා තමයි තියෙන්නේ. මේ වන විට වැඩවර්ජනයේ නියැලෙන කම්කරුවන් රැඳී සිටින්නේ පොළොව මට්ටමේ සිට අඩි 1132ක් ගැඹුරින්. අයව වැඩිම 2013 දුන්න ටික අලුතින් බඳවාගත් සේවකයන්ට අඩුපඩියක් ලබා දෙනවා. බෝනස් ප්‍රශ්නයක් තියෙනවා, බෝනස් දෙන්න තු තියෙනවා. ඉරිදා හා පොය දින නෝබෙට කැපීම. මාස 9ක 270 කොටසක් වැඩ කරද්දී අනිත් කොටස වැඩ කරා 398කට. රක්ෂණ ආවරණයක් නැහැ. ඒ කියන්නේ කිසිම වගකීමක් ආයතන බාර ගන්න නැහැ. එහෙම දෙයක් නැහැ නේද? උපවාසී නිරත සේවකින් සමග ගැටලු සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේත් අද පෙරවරුවේත් ප්‍රදේශීය දේශපාලකයන් කිහිප දෙනෙකු පතල් භූමියට පැමිණියා. නමුත් සේවකින් පැවසුවේ විනිවිද භාවයකින් තොරව එම සාකච්ඡාවලට සහභාගී විය නොහැකි බවයි. ඒ අයත් එක්ක සාකච්ඡාවක් දාන්න අපි මාධ්‍යයක් ඉල්ලුවා. මාධ්‍ය හැටියට හිරු ඇවිල්ලා කියලා ආරංචි වුණාට හිරු ඉල්ලුවේ. හිරුවකට අපිට කතා කරන්න කියලා කිව්වා. අපි හිරුවකට කතා කරන්න ආවට පස්සේ කිව්වා හිරුවකට දැන් කතා කරන්න එපා. සභාපතිතුමා සහ ජයරත්න රත්නතුමා එනවා එතකන් ඉන්න කියලා. ඊට පස්සේ අපේ අය තීරණයක් ගත්තා හිරු හෝ වෙනත් මාධ්‍යයකට ඇතුළට එන්න දුන්නොත් පමණයි ඒ අය ගොඩ එන්න කියලා. කහටගහ පතල ලෝ හොඳම මිනිරන් නිෂ්පාදනය කරන පතලක් ලෙස සැලකෙනවා. 120කට ආසන්න සේවකින් පිරිසක් සේවය කරන මේ පතලින් මාසකට නිෂ්පාදනය කරන මිනිරන් ප්‍රමාණය ටොන් 100කට ආසන්නයි. මේ අතර මේ ගැටලුව විසඳීම සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් අද කමිටුවක් පත් කළා. අද දවසේ ඇතුළත දැන් අපි ඒකට කියන්නේ ඉස්සෙල්ලාම දැන් මේ අපිට මේ කාරණා කතා කරන්න ඕනේ කට්ටියත් එක්ක. ඉතින් ඒ කට්ටිය මොනවද ඉල්ලනවද කියලා අපි දන්නේ නැහැ නේද? දැන් අපි අපේ නිලධාරී කණ්ඩායමක් එහෙට අපි පිටත් කළා රිවා. දැන් ඒ කට්ටිය මේ කට්ටිය කතා කරලා ඊටාම ඉක්මනින් හොඳම විසඳුමක් ලබා දෙනවා. දවසේ පුවත අලුතම රසයක්. මුලින් ඉඹලා පස්සේ විකන කට්ටියක් දැන් ගෙවල් වලට එනවා කියලා රෝහිත ඇමතිතුමා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්.
හින්දුස්තාන් එක ඇහිලා මේකත් අල්ලලා මේකත් එක්ක ගහලා වැට ගහගත්තත් ඇමරිකන් කාර්යවත් එන්නේ නැහැ. චීන වෙනවද පිස්සුද? ලංකාවට ඇවිල්ලා අම්මගේ ඇකේ කුරිබෝන දරුවා උදුරලා අරගෙන උඩ දාලා බයිනෙත් තුවල්ලලා මරාපු පුතුගීසි කාර්ය සමරන්ට මේ UNP එක වැඩ කෙරුවේ නැද්ද? දිගින් දිගටම මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ ජනතාව බොරුවෙන් මුලා කරමින් ආණ්ඩුවේ පම්පෝරි කතන්දර ඉස්සරහට ගෙනියන්න. අද පක්ෂයක් විදියට ගත්තොත් සමාජිකත්වයේ වැඩිම පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙලා තියෙනවා. മന്ത്രിවරු ප්‍රමාණය අරගෙන බැලුවොත් පාර්ලිමේන්තුවේ තනියෙන් අපිට ආණ්ඩුවක් කරන්න පුළුවන්. ආණ්ඩුවේ බලය එන්නටම අඩු වේගෙන කඩතොළු වේගෙන යනකොට වන්දි බට්ටයෝ 4-5 දෙනෙකුත් එකතු කරගෙන රට නගන නිල් රැල්ල කියලා එකක් කොඩි දාගෙන යනවා. නිල් රැල්ල වැඩපිළිවෙල හිතුවට වඩා හුඟක් සාර්ථකයි. අපි බලාපොරොත්තු වෙන්නේ දශලක්ෂයක් පමණ අලුත් සමාජිකයන් බඳවා ගැනීම. අද දශලක්ෂයක් නෙවෙයි 20 ලක්ෂයක් අලුතෙන් බැඳලා තියෙනවා. නිල් රැල්ලේ කට්ටිය ගෙන්ගෙට යද්දී අම්මා කෙනෙක් කතා කරලා කියනවා අද උඹලට අපිව මතක් කරලා තියෙනවා බලපන් අපේ බඩේ රැල්ල අද තියෙන්නේ කොන්දට කිට්ටු වෙන්න කියලා. දැන් පරිස්සම් වෙන්න ඕන. මේ සමහර වෙලාවට මේ ගම්වලට එනවා බඩ හොඳට ඉඹලා බුරිය හපනවු. අහුවෙන්න එපා ඒ උන්ට. අපි හිතන ආදරයට බඩේම ඉන්නේ මූ බුරිය හපනවා. කලා වාණිජ ආරම්භක මහා සම්මන්ත්‍රණය අප්‍රේල් 17 කුරුණෑගල ලෙක්සිකෝන්හිදී. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිපිරීමක්. ඒ ගැන තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුහුර කර්මාන්තශාලාවක සිදු පිපිරීමකින් 15කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු ඇතැම් මාධ්‍ය වාර්තා කළේ මියගිය සංඛ්‍යාව 70 ඉක්මවිය හැකි බවයි. සිද්ධියෙන් 160කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඇමරිකානු බලධාරීන් පවසන්නේ මේ පිපිරීම කිලෝමීටර් 50කට අධික ප්‍රදේශයක් පුරා බලපෑ ඇති බවයි. අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වේකෝ ප්‍රදේශයේ පිහිටි පොහොර කර්මාන්තශාලාවේ පිපිරීම සිදු වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6:20ට පමණ. 2800ක පමණ ජනගහනයක් ජීවත් වන වේකෝහි අදාළ පිපිරීමෙන් පසු මැග්නිටියුඩ් එකක 2.1ක පමණ කම්පන තත්ත්වයක් හටගත් බව ඇමරිකානු භූ විද්‍යාකාරයංශය සඳහන් කළා. මම නිවාසයකින් එකට යද්දී දුටුවා තුවාලකරුවන් සෑමතැනම විසිරී සිටිනවා. ඔවුන්ගෙන් 60 දෙනෙකු පමණ මම බේරාගත්තා. පොහොර නිෂ්පාදනාගාරය පිහිටා තිබෙන්නේ වේකෝ නගරයේ දකුණු දිග ප්‍රදේශයේ වන අතර ඒ අසල නිවාස පාසල් හා සාත්තු නිවාසයක්ද වනවා. පිපිරීමත් සමග අදාළ සාත්තු නිවාසයේ කඩා වැටීමට ලක්ව ඇති අතර එහි සිටි නේවාසිකයින් 50 දෙනෙකු පමණ අසල පිහිටි පාපන්දු ක්‍රීඩා පිටියේ වෙත යොමු කෙරුණා. එමෙන්ම පිපිරීම සිදු ස්ථානයේ සිට සතවම් 10ක් දුරින් වූ ගොඩනැගිලිවල බීදුරු ඉරිතලා ඇති බවද විදේශ වාර්තාවල සඳහන්. මේ පිපිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ටෙක්සාසී සිටින රාජා කනකරාජා. ඊයේ සවස ටෙක්සස් නගරේ ලොකු සද්දයක් ඇහිලා බෝලයක් හැටියට ලොකු දෙයක් පිපිරලා තිබෙනවා. ගොඩක් දෙනෙක් තුවාල වෙලා ගොඩක් දෙනෙක් අන්තරා වෙලා තිබෙනවා. හැබැයි හරියට කී දෙනෙක් අන්තරා වෙලා ඉන්නවද කියලා කියන්න බෑ. අපි හිතනවා තව ස්වල්ප වෙලාවකින් ඒක හරියට දැනගන්න පුළුවන් කී දෙනෙක් අන්තරා වෙලාද කී දෙනෙක් තුවාල වෙලාද කියලා. හැබැයි ගොඩක් හානි වෙලා තිනවා. අහල පහල ගොඩනැගිලි වලටත් අහනි, ගෙවල් වලටත් අහනි. පිපිරීමෙන් නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අයුරු හිමි. ටෙක්සාසී මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඩීන් විල්සන් පවසන්නේ නිවාස 50-75 අතර ප්‍රමාණයක් පිපිරීමෙන් විනාශ වී ඇති බවයි. පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වන්ගේ සංඛ්‍යාව ටෙක්සාස් පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කිරීම අත්හිටුවා තිබෙනවා. ඔවුන් පවසන්නේ දැනට මියගොස් ඇති දෙදෙනා හදිසි ප්‍රථමාධාර නිලධාරීන් දෙදෙනෙකු බවයි. මේ අතර පිපිරීමෙන් තුවාල ලැබූ 170 දෙනෙකුට අධික පිරිසක් ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කෙරුණා. ගිනි නිවීම සඳහා පැමිණි ගිනි නිවන බටින් පිරිසක්ද අතුරුදන් ඇති අතර පොහොර ගබඩා සංකීර්ණයේ තවත් කොටසක පිපිරීමක් ඇතිවීමේ අවධානමක් පවතින බවටද විදේශ වාර්තාවල සඳහන්. හදිසි සහන සේවා නිලධාරීන් පවසන්නේ පිපිරීමත් සමග වේකෝ ප්‍රදේශයේ පුරා ඇමෝනියා විෂ වායුවද පැතිර යාමේ අවධානමක් හටගෙන ඇති බවයි. මේ වන විට අනාවරණය වී ඇති දත්තවලට අනුව අදාළ පොහොර නිෂ්පාදනාගාරයේ ඇමෝනියා ටොන් 20ක් පමණ වූ බවට වාර්තා වනවා. පිපිරීමත් සමග අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රදේශයේ විදුලි බලයද ආක්‍රය කිරීමට බලධාරීන් පියවර ගත්තා.
එමෙන්ම වේකෝ පොලිසිය සඳහන් කළේ නිවසින් නිවසට ගොස් තුවාලකරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. මේ අතර වේකෝහි රෝහල් බලධාරියෙකු සඳහන් කළේ තම රෝහල වෙත තුවාලකරුවන් 66 දෙනෙකු රැගෙන ආ අතර ඉන් 38 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. වේකෝහි හදිසි ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ස්මිත් පැවසුවේ පුද්ගලයන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට විශ්වාස කරන බවයි. අපිට වාර්තා වුණා පොහොර නිෂ්පාදනාගාරයේ ගින්නක් කියලා. අපි එම ස්ථානයට ගිහින් ඒ මැඩපවත්වන්න උත්සාහ කළා. අසල තිබුණු සාත්තු නිවාසයට සිදුව තිබූ අලාභය අපි දුටුවා. එහිදී අපි එහි සිටි පිරිස ඉවත් කරන්නත් කටයුතු කළා. ඒ අතරේ තවත් පිපිරීම් කීපයක්ම වුණා. ඒත් එක්කම වහලයක් මගේ හිසට කඩා වැටුණා. මෙම හදිසි තත්ත්වයක් සමග අදාළ ප්‍රදේශයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ගිනි නිවන ඒකක 30කට අධික ප්‍රමාණයක් ගින්න නිවීමේ කටයුතු වල තවදුරටත් නිරතව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙවැනිම පිපිරීමක් ඇමරිකාවේ ටෙක්සාස් නුවර වරායකදී 1947 අප්‍රේල් 16 වෙනිදා සිදු වුණා. ඒ ඇමෝනියම් නයිට්‍රේට් රැගත් නෞකාවක් ගින්නකට හසු වීමෙන් දින කිහිපයක් පුරා පැවතීම ගින්නෙන් 500කට අධික පිරිසක් මිය ගොස් ගොඩනැගිලි 1000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණා. ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමාජිකත්වයේ අත්හිටිය බවට යෝජනාවක් පොදු රාජ්‍ය මණ්ඩල නීති සමුළුවට ඉදිරිපත් වී තිබෙනවා. එම සමුළුව රැස්වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී. අප්‍රේල් මාස 14 වෙනිදා සිට අද දින දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලය 18 වන නීති සමුළුව පැවැත්වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥයන්ගේ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන්ගේ සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය මෙම සමුළුව නියෝජනය කරනවා. සමුළුවේදී මෙරට සම්බන්ධයෙන් යෝජනාද ඉදිරිපත් වී ඇති අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මෝරධර්ම වලට පටහැනිව කටයුතු කරන බැවින් සමාජිකත්වය අත්හිට විය යුතු බවයි. මෙම යෝජනාව අප්‍රේල් මාස 26 වෙනිදා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටුවේදී සලකා බැලිය යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුව පවසනවා. කිසියම් රටක පොදු රාජ්‍ය මණ්ඩල සමාජිකත්වය අත්හිටුවීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩල අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටුවට හැකියාව පවතිනවා. පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් පොදු රාජ්‍ය මණ්ඩලයේ කීර්තිනාමය කෙලසෙන බවයි. මීට අමතරව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දුරෙන් පාකෙදීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීමද මෙහිදී අවධානයට ලක් වී ඇති මූලික කරුණක්. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ අදාළ නීති සමුළුවේදී යෝජනා සම්මත කර ගැනීම රාජතාන්ත්‍රික ක්‍රියාවක් නොවන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරන බවයි. මේ අතර ගෝලීය නීති ව්‍යාපෘතිය නම් සංවිධානයක් විසින් නීතිය ආධිපත්‍ය නීතිය හා සාමය ඇතුළු ශ්‍රේෂ්ඨ පිළිබඳව සැකසූ වාර්තාවක් ඊයේ එළි දැක්වුවා. මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරන අතර එය ඊයේ එළි දැක්වුණේ ඇමරිකාවේ වොෂින්ටන්හිදී. එම වාර්තාවේ නීතිය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රේෂ්ඨයට අනුව ශ්‍රී ලංකාව 89 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. එය දකුණු ආසියානු කලාපයේ රටවල් සමග සැසඳීමේදී 3 වන ස්ථානයයි. මීට අමතරව මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ 50 වන ස්ථානයට වන අතර එය දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයේ වීමද විශේෂත්වයක්. වාර්තාව සකස් කිරීමේදී රටවල් 97ක් මේ සඳහා පදනම් වී තිබෙනවා. මෙම වාර්තාවේදී සිවිල් නීතිය, අපරාධ නීතිය, මූලික අයිතිවාසිකම්, නීතිය හා සාමය ඇතුළු ශ්‍රේෂ්ඨ 8ක් පිළිබඳවද ගෝලීය දර්ශකයන් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. මෙන්න දැන් ලැබුණු පුවතක්. කහටගහ පතලේ සේවකයන් ආරම්භ කර තිබූ උපවාසය මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා පවසනවා. අදාළ සේවකයන්ගේ ගැටලුව සාකච්ඡා කිරීම සඳහා පත් කළ කමිටුවේ නියෝජිතයන් එම සේවකයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව හෙට දිනේ සිට සේවයට වාර්තා කිරීමට එකඟ වූ බවයි සිරිවර්ධන මහතා සඳහන් කළේ. සේවකයන්ගේ ඉල්ලීම් අතරින් ලබා දිය හැකි ඉල්ලීම් කඩිනමින් ලබා දෙන බවට මෙහිදී එකඟ වූ බවද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැන් රටවටා හිරු. රටවටා හිරු. ගාල්ල හබරාදුව ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක්ව තිබෙනවා. තියුණු ආයුධයකින් සිදු කළ කැපුම් තුවාල සහිතව හමු වී තිබෙන තරුණයන් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඝාතන සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ. ගොවි විශ්‍රාම වැටුප් කප්පාදුව පොහොර සානාධාරයේ පහත ගිලීම නිසි කලට ජල කළමනාකරණය නොකිරීම යන කරුණුවලට විරෝධය පළ කරමින් පොළොන්නරුව දෙහිඅත කණ්ඩිය ප්‍රදේශීය ගොවි සංවිධාන 96කට අයත් නියෝජිතයන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් දෙහිඅත කණ්ඩිය නගරයේදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. උද්ඝෝෂණයේදී ඒ සම්බන්ධයෙන් සංදේශයක් දෙහිඅත කණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දීමට එම නියෝජිතයන් පිරිසක් පැමිණියද ඔහු නොසිටි බැවින් සංදේශයේ දෙහිඅත කණ්ඩිය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට බාර දෙනු ලැබුවා.
අනුරාධපුර මැදවච්චේ නගරයේ ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරකින් රාජකාරී නිමවා නිවස වෙත යමින් සිටි සිවිල් ආරක්ෂක බටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මරණයට පත් වුණේ වවුනියාවේ සිට අනුරාධපුරයේ බලා විනෝද චාරිකාවක් ගොස් පැමිණෙමින් සිටි පෞද්ගලික බස් රථයකට යටවීමෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයට පවරාගත් සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ දෙවන වර උක් නෙලීමේ කටයුතු අද ආරම්භ වූ අතර මෙවර උක් මෙට්‍රික් ටොන් 1,60,000කින් සීනි මෙට්‍රික් ටොන් 12,680ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා. සීනි කර්මාන්ත ශාලා බලධාරීන් පවසන්නේ ඒ පසුගිය වසරට වඩා සීනි ටොන් 3,000ක පමණ ඉහළ යාමක් බවයි. නිකලස් මදුරෝ වෙනිසුලානු ජනාධිපතිවරණයේ ජයගත් බව තම රට පිළි නොගන්නා බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි පවසන්නේ පසුගිය ඉරිදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත හැකිද යන්න පිළිබඳ ගැටලුවක් මතුව තිබෙන බවයි. මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය නැවත ගණන් කළ යුතු බව විපක්ෂ නායක හෙන්රිකේ කැප්‍රිලේ ප්‍රකාශ කර තිබෙනවා. වෙනසුලා ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නැවත ගණන් කළ යුතු බවට හෙන්රිකේ කැප්‍රිලේ ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් වෙනසුලා ශ්‍රේෂ්ඨ අධිකරණය පවසන්නේ ඡන්ද නැවත ගණන් කිරීම එරට ව්‍යවස්ථාවට පටහැනි බවයි. හෙන්රිකේ කැප්‍රිලේ පවසන්නේ තමා මදුරුවට වඩා ලක්ෂ 3ක ඡන්ද ප්‍රමාණයකින් මැතිවරණය ජයග්‍රහණය කළ බවයි. රට පුරා ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථානවලින් වාර්තා වූ මැතිවරණ අක්‍රමිකතා සිද්ධීන් 3200ක් මේ බව සනාථ කරන බවත් ඔහු පවසනවා. Sports Corner. IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට රාජස්ථාන් රොයල් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට කලකට අමතක නොවන දැවැන්ත පරාජයක් අත්කර දෙමින්. ජයිපුරෙහි සවයි මන්සින් ක්‍රීඩාංගණයේ කාසිය බාසියදිනු රාජස්ථාන් නායක රාහුල් ඩ්‍රාවිඩ් පළමුවෙන් පන්දුට පහර දීමට තීරණය කළා. නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 3ක් දැවි ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 179ක්. අජින්ක්‍යා රහනේ පන්දු 54කදී ලකුණු 68ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහරක් ඇතුළත් වුණා. ඉෂාන්ත් යාග්නික් ලකුණු 34යි. බ්‍රැඩ් හොච් පන්දු 15කදී වේගවත් ලකුණු 27ක් රැස් කළේ 6 පහර 2ක් සමගින්. පන්දු යෙදීමේදී කිරන් පොලට් සහ හර්භජන් සිං එක් කඩුල වෙකින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 2කදී සියල්ලන් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි. දිනේෂ් කාතික් ලකුණු 30යි. පන්දු යෙදීමේදී ජේම්ස් ෆොල්කන කඩු 3ක් දවා ගත්තා. ඊට අමතරව අජිත් චන්දිලා සහ ස්ටුවර්ට් බිනි අතරේ කඩු 2 වෙකින් බෙදී ගියා. මේ අනුව රාජස්ථාන් ක්‍රීඩකින් තරගයේ ජයගත්තේ ලකුණු 87කින්. අජින්ක්‍යා රහනේ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලයේ 90 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හැම රාත්‍රී 9යි. ආයිබෝවන්.